ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට නවවන කොවිඩ් මරණයත් වාර්තා වෙයි. මියගිය ආසාදිත කාන්තාව ජීවත් වූ කොළඹ මෝදර මහල් නිවාස සංකීර්ණයක කොටසක් වසා දමයි. මියගිය තැනැත්තියගේ ආදාහන කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දෛනික ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනපති විමසුමට. සහන දීමනාව මදි පවුලකට 20,000ක මුදලක් ලබා දෙන්නයි සමගි ජනබලවේගයේ නායක සජිත්ගෙන් ඉල්ලීමක්. පාසල් විවෘත කරන බවට පළවන වාර්තා අසත්‍යයි. පාසල් විවෘත කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ. ඇමති ඩලස් කියයි. ආණ්ඩුව කොවිඩ් වෛරසයේ සත්‍ය තොරතුරු වසන් කරන බවට විපක්ෂයෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සිදු වූ නවවන කොරෝනා මරණය අද දින වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි මෝතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ නවවන මරණය අද පස්වරුවේ වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ 52 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය කොළඹ 15 මෝතර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. අදාළ කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ. සති 5ක පමණ කාල සීමාවක් පුරාවටම යම් ශ්වසන රෝගී තත්ත්වයන් උගුරේ අපහසුතාවය, උගුරේ රිදීම, ඒ වගේම ශ්වසන අපහසුතා, කැස්ස වැනි රෝගී තත්ත්වයන් වලට නොයෙකුත් තැන් වලින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පවා ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. නමුත් මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතු කොටගෙන ඊට දින දෙකකට පෙර ඇය විසින් ඇයවම යොමු කරගෙන ජාතික රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුල් කරගනු ලැබුව PCR පරීක්ෂණයෙන් සාක්ෂාත් වෙලා තියෙනවා. ඇයට මේ වෛරසය ඇතුල් වී ඇති බවට. IDH රෝහල කරා මාරු කර යවා තිබෙනවා. එහිදී ඇයගේ රෝගී තත්ත්වය උස්සන්න වීමත් සමග අද දින ඇය අපාතරින් වෙන්ව ගොස් තිබෙනවා. ඒ අනුව ඇය පදිංචිව සිටි මෝදර මහල් නිවාස සංකීර්ණයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ අද පස්වරුවේ කටයුතු කළා. මේ අතර අදාළ කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 8 වන මරණයද ඊයේ දින වාර්තා වූ අතර එම කාන්තාව කුරුණෑගල පොල්පිටිකම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්. COVID-19 වෛරසය වැළඳුණු තවත් පුද්ගලයෙකු අද දින රාජකිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 30 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ. එසේම කොළොන්නාව සාලමුල ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද පස්වරුවේ සොයා ගැනුණා. මේ අතර පසුගිය 25 වනදා කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග හුදෙකලා කෙරුණු අනුරාධපුර බුලන්කුලම හා පහළගම ගම්මාන දෙක අද යලි විවෘත කෙරුණා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගියදා තහවුරු වූ නෙල්ලිවල ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලා ඇසුරු කළ පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අද සිදු කෙරුණා. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කෙරුණු පිරිසක් අද නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගියා. තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දී තිබෙනවා. අද දින රූපලාවන්‍ය ශාස්ත්‍රයේ සිටින ඒ ශාස්ත්‍රයේ නායක නායිකාවන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම වූයේ මේ රූපලාවන්‍යාගාර පටන් ගැනීම සඳහා රජයේ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම සලකා බලමින් අපි අද රූපලාවන්‍යාගාර ඇරීමට අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගේ ඉල්ලීම
වගකීමට අනුව මේ අවසරය අපි ලබා දුන්නා. ඒ ඉතා වගකීමකින් ඉටු කරන ලෙස දෙමව්පියන් දරුවන් ඔබ ආශ්‍රය කරන අය සහෝදරයන් මේ රට ගැන හිතලා මේ ඉතාම වගකීමකින් මේ වෘත්තීය කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඒ වගේම අත්පිරිසිදු කර ගැනීම වැනි කාරණා වලට ඔබගේ රූපලාවන්‍ය ආයතන වලට එන අයට ඉඩකඩ සලසා දෙමින් ඉතාම වගකීමකින් මේ කටයුත්ත කරලා ඔබේ රටත් ආරක්ෂා කරන්න දායක වෙන්න කියලා ඒ අයගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලයි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතින් ඇසුරු කළ පුද්ගලින් 138 දෙනෙක් අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේ අතර පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස් සමාජය තුළ ගැවසිය හැකි බැවින් ඇඳිරි නීතිය පවතින කාලය තුළ සෞඛ්‍ය නීතියේදී අනුගමනය කරන ලෙස අප රටේ COVID-19 රෝගය වැළඳිච්ච පිරිසගෙන් 50%කට පමණ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඒ අනුව දැන් ඉදිරියේදී ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී ඔබ කල්පනාකාරී විය යුතුයි මෙම රෝග ලක්ෂණ පෙන්눔 නොකරන රෝගීන් ඉඳහිට ඔබ අතර ගැවසිය හැකි. ඒ හරහා යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා සමාජය තුළ මෙම රෝගීන්ගෙන් ඔබටත් රෝගිය වැළඳීමට. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සමාජ දුරස්ථභාවය. එහෙම නැත්නම් මිනිසුන් දෙදෙනෙක් අතර තියෙන පරතරය තබා ගනිමින් ඔබ ඔබේ දෛනික කටයුතු වලට යොමු වෙන්න කියලා ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ. ඊයේ හමු ආසාදිතෙක් නාවික හමුදාවේ අපගේ වීරෝදා රණවිරුවගේ පවුල හා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නුවර කොළඹිස්ස කියන ප්‍රදේශයෙන් සොයාගත් එම පුද්ගලයා වෙනුවෙන් 67 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද දිනේ නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. ඒත් එක්කම අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකවර ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එව් ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන වෙස මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ 4883 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාව තුළ සොයාගත් ආසාදිතයන් 33 දෙනාගෙන් 31 දෙනෙකුම ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳුරේ රාජකාරී නියුතු විරෝධා රණවිරුවන් 31 දෙනෙකු මේ අනුව එම 31 දෙනා සමග මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් 329 දෙනෙකු මේ ආකාරයෙන් ආසාදිතට ලක් වෙලා තිබෙනවා. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය මැයි 11 වන සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කර තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශය සියලු සේවා ආරම්භීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ. පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපීමේදී ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු කළ යුතුයි. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යාංශය පවසන්නේ. සේවයට වාර්තා කිරීමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාවය මත නිර්ණය කළ යුතු බව සඳහන්. නිවසේ සිට වැඩ කිරීමේදී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇති බැවින් එය ඉදිරියට ගෙන යමින් ඊමේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවට පිළිතුරු ලබා දීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නා. හැඳුනුම්පත් ගුවන් ගමන් බලපත්‍ර සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්ය
අමාත්‍යාංශකාරයන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමටද මෙහිදී තීරණය කෙරුණා. එහිදී ජලය, සනිපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණා. විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම, වැව්වමුණු පිළිසකර කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි සංවර්ධන වැඩ කටයුතු සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් ආරම්භ කර ඇති බැවින් වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මියුණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේදී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නයි ජනාධිපතිවරයා දැනුම් දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපති මාධ්‍යංශය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව මැයි 11 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවලට දෙවන දිනටත් ලිහිල් කළ ඇඳිරි නීතිය හෙට දින රාත්‍රී 8 සිට මැයි 11 වෙනිදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනවා. පසුගියදා ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි මාස 11 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි ප්‍රකාශ කළේ. ඒ අනුව අද දින ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජන ජීවිතයේ දෛනික කටයුතු සුපුරුදු පරිදි මෙලෙස සිදු වූ අතර ඇතැම් නගරවලට ජනතාව පැමිණීමේ යම් අඩු බවක් දක්නට ලැබුණා. ඒ අනුව දෙවන දිනටත් මෙම දිස්ත්‍රික්කවල ලිහිල් කර ඇති ඇඳිරි නීතිය අද රාත්‍රී 8ට නැවත පනවනු ලැබූ අතර එය යලි ඉවත් කරනු ලබන්නේ හෙට අලුයම 5ටයි. කෙසේ වෙතත් අවදානම් දිස්ත්‍රික්ක හැර මෙම දිස්ත්‍රික්කවලට ලිහිල් කළ ඇඳිරි නීතිය මැයි මාස 6 වන බදාදා දින නැවත රාත්‍රී 8 සිට මැයි මාස 11 වනදා දක්වා බලපැවැත්වෙන බවයි ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් වෛරසය හේතුවෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 11 වනදා දක්වා දිගටම ක්‍රියාත්මකව පවතිනවා. පවතින තත්ත්වය අනුව මැයි 11 වෙනිදා පාසල් විවෘත කිරීම ප්‍රායෝගික නොවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. මේ 13 වෙනිදා විදුහල්පතිවරුන් කැඳවන්නට, ගුරුවරුන් කැඳවන්නට අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දුව කළා තියෙනවා කියලා. ඉසුරුපායේ තියෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය නම් එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ වෙන මේ ප්‍රවෘත්තියක් කොහෙද තියෙන එකක් පටලවා ගත්තා වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දරුවන්ට අදාළ කාරණාවලදී සංවේදීව ප්‍රවෘත්ති වාර්තා කරන්න කියලා කියන එකත් මම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා සියලුම මාධ්‍ය මිත්‍රයන්ගේ. මොකද නැත්නම් ගෙවල් ඇතුලේ විශාල කලම්බනයක් ඇති වෙනවා. මේ දරුවන්ගේ කඩාවැටීම, බලාපොරොත්තු කඩාවැටීමක් ඇති කරන්න එපා මේ වෙලාවේ. රජය විසින් ලබා දෙන සහන දීමනා යටතේ එක් පවුලකට රුපියල් 20,000ක මුදලක් ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා ආසාදනය තුලින් විපතටපත් වුණු අපේ රටේ ජනතාවට මාසකට රුපියල් 5000ක දීමනාව ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැtei කියන එක මම කියන්නට කැමතියි. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ අඩුම තරමින් 4 දෙනෙක් ඉන්න පවුලකට ආහාර අනුභව කරලා පමණක් හෝ ජීවත් වීම සඳහා මාසකට 20000ක මුදලක් ලබා දෙන්නට රජය කටයුතු කළ යුතුමයි. එසේ නොකළහොත් රජය තමන්ගේ වගකීම සහ යුතුයකම පැහැර හැරීමක් හැටියට මම දකිනවා. ස්වයං රැකියාලාභින්, දෛනික වැටුප් ලබන කණ්ඩායම්, මාසික වැටුප් ලබන අය, කර්මාන්ත ශාලාවල සේවය කරන අය, විවිධ වෘත්තීන්වල සිටින අය, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවල සේවය කරන අය, මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවල සේවය කරන අය, මුළු ජන සමාජයම විපතටපත් වෙලා සිටින මොහොතක කාරුණික විල්ලීමක් කරනවා මේ සහන වැඩපිළිවෙල, සහන යාන්ත්‍රණය දේශපාලනීකරණය කරන්නේ නැතුව මේ රටේ ජනතාවට ලබා දිය යුතු ඒ අරමුදල්, ජනතා මුදල්, බදු ගෙවන්නන්ගේ අරමුදල් එලෙසම ලබා දෙන්නට
කටයුතු කරන්නයි කියලා ඔය රටේ ජනතාවගේ පැත්තෙන් රජයෙන් ඉල්ලීමක් කරනවා. අද වෙන විට ඉතාමත්ම අසරණකාරී තත්වයකට පත් වෙලා සිටිනවා අපේ රටේ වැඩිහිටි ප්‍රජාව, ආබාධිත ප්‍රජාව. විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව මෙම කොරෝනා වෛරස ආසාදනයෙන් ඉතාමත්ම ලොකුම ආවදානමකට ලක් වෙලා තිබෙන ජන කොට්ටාසය. අපේ රටේ වයස්ගත ජනගහනයක් සිටින මොහොතක විශේෂයෙන්ම රජය මේ රටේ වයස්ගත ජන ප්‍රජාව දිහා බලලා ඒ අයට ලබා දිය හැකි සහයෝගය, ලබා දෙන ප්‍රතිලාභ ලබා දීමේ ඒවා ආරක්ෂිතව ඒ ලබා දීමේ ක්‍රමවේදන අනුගමනය කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරා. ආණ්ඩුවේ වගකීම රටේ ජනතාව ලබා දුන්නු ජනවරම රට සුරකීම සහ ජනතාව ශක්තිමත් කිරීම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් අද පැවැත්වුණා. ඒ විජේරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලේකා ටෙප්ලික්ස් මහත්මිය අතර හමුවක් අද විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග සහ වෛරසය පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝගය සහ දෙරට අතර ක්‍රියාත්මක සහයෝගීතාවයන් ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වුණා. රට තුළ දැනට පවතින COVID-19 අවදානම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළ තානාපතිවරිය මහජන සෞඛ්‍ය පිළිබඳව තත්ත්වයන් ක්‍රමයෙන් යහපත් අතටපත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග විශ්වාසවන්ත හවුල්කරුවෙකු වශයෙන් එක්සත් ජනපදය කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා එක්සත් ජනපද අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන සමාගම් කිහිපයක් මේ වන විට ගෝලීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා පුද්ගල ආරක්ෂණ උපකරණ නිෂ්පාදනයේ නිරත වන බවද ප්‍රකාශ කළා. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාවය පළ කළ තානාපතිවරිය එක්සත් ජනපදයේ ගැනුම්කරුවන් සහ එම ආයතන සම්බන්ධ කිරීමට තානාපති කාර්යාලය මේ වන විට විවිධ අංශ සමග කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ සමාගම් මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා තිබෙන අර්බුදයෙන් සාර්ථකව අත්මිදෙනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවද තානාපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාද එක්ව සිටියා. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් 20 දෙනෙක් තම නිල නිවාස තවමත් බහර දී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් 20 දෙනෙක් තම නිල නිවාස මෙතෙක් බහර දී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම තනතුරු දැරූ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස පසුගිය රජය සමයේ භාවිත කළ තම නිල නිවාස මෙතෙක් රජයට බහර දී නොමැති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ පාර, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත සහ ලෝරිස් නිවාස සංකීර්ණයේ මෙන්ම විජේරාම මාවතේ පිහිටි නිල නිවාස මෙලෙස තවමත් බහර දී නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ අනුව රවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ට අයත් වූ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවාස දෙකද අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනවිරත්න සහ අමීර් අලි යන මහත්ම මහත්මීන්ට අයත්ව තිබූ කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිල නිවාස හතරක්ද එඩ්වඩ් ගුණසේකර, නලින් බණ්ඩාර යන මහත්වරුන්ට අයත්ව තිබූ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවාස දෙක මෙලෙස තවමත් බහර දී නොමැති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කරන්නේ. මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සහ නිලධාරීන් 2 දෙනෙකු මෙලෙස තමන්ට අයත්ව තිබූ නිල නිවාස මෙතෙක් රජයට බහර දී නොමැති බවයි වාර්තා වන්නේ. මොවුන් සඳහා පසුගිය රජය අවසන් වූ පසු එම නිල නිවාස වලින් ඉවත් වීමට මාස 3ක කාලයක් ලබා දුන් අතර එම කාලය මාර්තු 30 වනදායින් අවසන් වුණා. ඉන්පසුව එම නිල නිවාස බහර දෙන ලෙසට අවසන් නිවේදනය ඔවුන් වෙත යවා තිබුණද එය ඔවුන් විසින් නොසලකා හැර තිබෙනවා. ඒ අනුව මේ සඳහා නඩු පැවරීමට මාර්තු මාස සිට ක්‍රියා කළත් වත්මන් වසංගත තත්ත්වයේ හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වූ බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් එම හිටපු අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට ලබන 11 වනදා නඩු පැවරීමට ක්‍රියා කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය මර්ධනයට විපක්ෂය කිසිදු සහායක් ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
මේ වෙනකන් කොරෝනා මර්ධන වැඩපිළිවෙලට කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදීපු විපක්ෂය බොරු සමාජගත කරන්න උත්සාහයක් දරනවා. අපි දැක්කා පාටලි චම්පක රණවක හිටපු ඇමතිවරයා විසින් කියනවා මේ කොවිඩ් සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නැහැ කියලා රජය. ඒ වගේම අද දිනේ වෙද්දී ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා ඒ ස්ථාවරෙම අරගෙන කියනවා පැහැදිලි තොරතුරු ලබා දෙන්නේ නැහැ කියලා. අපි ඊටාම වගකීමෙන් කියනවා පැහැදිලි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුණා නම් ඊයේ දිනයේදී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව විසින් කරපු විස්තර කිරීම වලට සම්බන්ධ වෙලා උන්ගෙන් ප්‍රශ්න කිරීම කරන්න තිබ්බා. උතුරේ ආපු මන්ත්‍රීවරු ඉදිරිපත් කරා එයාගේ ආසන වල තියෙන ප්‍රශ්න. තව යෝජනා කරා ඒ දිස්ත්‍රික් වලට මේ නිරෝධායන ක්‍රියාවලිය දෙන්න උන්ගේ හොඳ යෝජනා ප්‍රමාණිකුත් තිබුණා. මම කියන්නේ අපි TN එකද කවුද පක්ෂ නෙමෙයි ඒ ආපු යෝජනා මේ ඵලදායි. හැබැයි විපක්ෂය අනිකුත් කණ්ඩායම ඵලදායි යෝජනාවක් අරගෙන මේ සාකච්ඡාවට ආවේ නැහැ. උන් ඒ වුණාට කරේ කැලේ පැනපු. කැලේ පැන දැන් මොකද්ද කියන්නේ? සංඛ්‍යා ලේඛන හංගනවා. හරියට මේ රාජ්‍ය නිලධාරීන් ඔක්කොම මේ අපේ දේශපාලන පක්ෂවල සමාජිකයෝ. සංඛ්‍යා ලේඛන හරියට කිව්වොත් තමයි මේකෙන් ජනතාව පරිස්සම් වෙන්නේ. හැංගුවොත් ජනතාව පරිස්සම් වෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ ගොන් කතා කී ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ රාජකාරී බවට පත් වෙලා තියෙන්නේ. මේ අයට පාර්ලිමේන්තුව ගැදවීම කියන්නේ වසංගතෙත් එක්ක සෙල්ලම් කරන මාතෘකාවක් කියලා තියෙන විපක්ෂය. නමුත් ආණ්ඩුවට එහෙම නෙමෙයි ආණ්ඩුවට තියෙන්නේ වසංගතේ තුරන් කරන්නේ කොහොමද? මැතිවරණය මුල් කරගනිමින් මෙරට COVID-19 වෛරසය සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වඩා අඩුවෙන් මේ කොරෝනා අවුදර තියෙන රටවල් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒව පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේම කොරෝනා අවුදරින් මරණ ගාන වැඩි පිටරට ආසන්න වෙන ගාන වැඩි කියලා අපේ එක පෙන් ලංකාවේ දන්නවා. හැබැයි ඒකේ තොරතුරු හරියට ලබා දෙන්නේ නැහැ. රෑ හැන්දෑව වෙනකම්ම ලංකාවේ කිසිම දෙයක් වාර්තා වුණේ නැහැ කියලා කියනවා. රෑට එකපාරට 50ක් නැත්තම් 15ක් නැත්තම් අනිත් දවස් උදේ වෙනකොට ඒක අමතක වෙන්න තමයි කියන්නේ. ඉතින් මේක මේ දත්ත රංගල දෙන්නේ. ඉතින් මේ දත්ත සම්බන්ධයෙන් පරස්පරයක් තියෙනවා. ඉතින් ඒ දත්ත ලබා නොදීම රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සූදානම් වීමට අපහසුයි. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා මේ දත්ත හරියාකාරව ලබා දෙන්න කියලා. මෙන්න මේ කාරණාවේදී අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනා ආසාදිතයන් ගැන රජය වහන්න සූදානම් වෙනවද ඡන්දය තියන්න උවමනාව කරගෙන. මේ 11 වෙනිදා එනකොට දින 51ක් වහලා මේ රට ඇතුළේ නීති. ලෝකේ රටවල් ටික ලොක්ඩවුන් කරනකොට ඒ ප්‍රදේශ ඒ ලෝකේ රටවල් වල කොරෝනා ආසාදිතයෝ අඩු වුණා. අපේ මොකද සිද්ධ වුනේ? ඇඳිර නීතිය දින 51ක් දාගෙන ජනතාව හිර කරලා තියාගත්තත් කොරෝනා ආසාදිතයෝ වැඩි වුණා එන්නේ. එතකොට රජය හරියට තමුන්ගේ ක්‍රියාදාමය සිද්ධ කරලා නැහැ. දැන් රජය අසාර්ථකයි. කොවිඩ් වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා විපක්ෂයේ සහයෝගය උපරිමෙන් ලබා දිය යුතු බව යථාර්ථ සංවිධානයේ මහලේකම් පූජ්‍ය කිරි ඉබ්බන් ආරේ විජිත හිමියන් පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. විපක්ෂය බොරදියේ මානුභාවයෙන් සිටිනවා. ඒ නිසා අපි කියනවා විපක්ෂයට මේ කූටක වැඩේ කරන්න නැතුව මේ වෙලාවේ රටට ආදරයක් තියෙනවා නම් මහ ජනතාවට ආදරයක් තිබෙනවා නම් ක්‍රියාන්විතය තේරුම් අරගෙන ඒ සඳහා සහයෝගය දෙන්න ඕන. ඒ කියන්නේ අපි දෙමළ සන්ධානයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊයේ අපි දැක්කා දෙමළ සන්ධානයේ ඒ නායකයෝ ඔවුන්ගේ පාර්ශ්වයේ දමිළ ජනතාව වෙනුවෙන් ඒ තමන්ගේ අදහස් සුදහස් අරමුණු පැහැදිලි කරගන්නවා අධිකරු අග්‍රාමාත්‍යතුමා මුණ ගැසිලා. ඒ වගේ නිහතමානීව මේ වෙලාවේ පාර්ලිමේන්තුව රැස් කරන්න එයත් මොර දෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් කිරීම තුළ විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ වෙන කාරණාවක් කියන එක අපි හොඳටම දන්නවා. ඒ නිසා අධිකරු ජනාධිපතිතුමනි ඒ දෙයට ඉඩ දෙන්න එපා. ලෝක පවුල් සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. මව්කුස පිළිසිඳ ගත්තා සිට මිය යනතුරුම ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව මිනිසාට අවශ්‍ය සේවය එදා මෙදා තුර පවුල් සෞඛ්‍ය සේවය තුළින් හිමි වුණා. මෙරට පවුල් සෞඛ්‍ය සේවයට වසර 100 ඉක්ම වූ ඉතිහාසයක් පවතිනවා. පවුල් සෞඛ්‍ය සේවය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පමණක් සීමා වූ විශාලතම සහ එකම රාජ්‍ය සේවය ලෙස හැඳින්විය හැකියි. මාතෘ ළමා සෞඛ්‍ය වෙනුවෙන් පවුල් සෞඛ්‍ය නිලධාරීන් ගම් නියම්ගම් පුරා දැඩි දුෂ්කරතාවන් මැද්දේ සිය සේවාව ලබා දෙන්නේ දෙවැනි මවක් ලෙසයි. එසේම මේ වන විට සිය සේවාව රෝහල් පද්ධතිය තුලද ක්‍රියාත්මක වනවා.
අපිට මේ උදා වෙලා තියෙන COVID-19 වසංගත රෝග තත්ත්ව අවස්ථාවේදී අපි කියන්න කැමති අපි සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ සේවය කරන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හැටියට අපි මුළු ස්ටාෆ් එකම එකතු වෙලා මේ අවස්ථාවේදී අවශ්‍ය සියලුම සංරක්ෂණය ලබා දෙනවා. අපි මේ වසංගත තත්ත්වය වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම අපි දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. මව්කුස තුල වැඩෙන බිලිඳාත් මවත් සිය පවුලත් සුරක්ෂිත කිරීමේ දැඩි වගකීමකින් කටයුතු කරන පෞල් සෞඛ්‍ය නිලධාරිනියන් කොතරම් අභියෝග පැමිණියද සිය සේවාව වෙනුවෙන් දැඩිව කැපවී තිබෙනවා. ජාත්‍යන්තර පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී දිනය වෙනුවෙන් සියත ටීවී ආයතනයට අපිව මතක් වීම පිළිබඳ අපි මුලින්ම සතුටු වෙනවා. මෙවැනි කොරෝනා වසංගත තත්ත්වයක් තිබුණත් අපිට අපේ මව්වරු ලදරුවෝ වැඩිහිටියොන් සියලු දෙනාම අපි ආරක්ෂා කරන්න ඕන. මාතෘ සංරක්ෂණය අපි ලබා දෙන්න ගෙයින් ගෙටම ගිහිල්ලා ඒ සේවාව අපි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි පෞල් සංවිධාන කටයුතුත් වැඩිහිටි සංරක්ෂණ කටයුතුත් ඒ අවශ්‍ය බෙහෙත් හේත්නම් අපි නිවසටම ගෙනහිල්ලා ලබා දෙනවා. කොරෝනා රෝග ප්‍රශ්න මොනවා තිබ්බත් අපි ගෙවල් වලට ගිහිල්ලා අපේ මාතෘ හා ළමා සෞඛ්‍ය කටයුතු ඊටාම උසස් සම්බන්ධ සේවාවක් දෙනවා අපි. අපිට පුදුමාකාර වූ සේවයක් අත්දැලක් දෙනවා. පොඩි දරුවා හම්බෙන්න ආපු දවසේ ඉඳලා දැනගත් මොහොතේ ඉඳලම මේ වෙනකම්ම ඇත්තටම අපට පුදුමාකාර අත්දැලක් දුන්නා. ඇත්තටම අද දිනය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සියලුම දෙනාට සුබ පතනවා. ස්තුතිවන්ත වෙනවා අපි හැමෝටම කරන මේ මහඟු සේවයට. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතා සංගමේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් එහි ප්‍රධාන ලේකම් අරුණ කුරුකුලසූරිය, උපලේකම් මදුෂාන් කුලරත්න මහතා සහ නිශාන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් එක්ව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ වැඩසටහන් අංශයට සහ ප්‍රවෘත්ති අංශයට මුඛ ආවරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. හේමා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රීය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර 3ක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා. කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා මෙන්ම එම රෝගීන්ට සුවය පතා තෙදිනක් පුරා රතන සූත්‍රය සජ්ජායනා කිරීම පසුගියදා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. මතුගම වැත්තෑව රෝහලට අවශ්‍යව තිබූ පුද්ගල විෂබීජනාශක කුටියක් අද දින එම රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පළට ඇතුළු වන ලංගම සහ පෞද්ගලික බස් රථ සියල්ල කුරුණෑගල නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් විෂබීජ හරණය කිරීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පාත හේවා හැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හුදකලා කර ඇති ග්‍රාම සේවා වසම් 3ක ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමට පියවරගෙන තිබෙනවා. ගාල්ල පොලිස් ඔසමට අයත් ගාල්ල නගරයේ ඇති කඩසාප්පු පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් සහ ගාල්ල පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.